හොඳයි හැමෝටම ආයුබෝවන්. එතකොට අද දවසේදී අපි පටන් ගන්නෙ තාපය කියන පාඩම. තාපය කියන පාඩම. හරි. පන්තිය පටන් ගන්න කලින් පොඩි දැනුවත් කිරීම කීපයක් තියෙනවා. හරිද? අපිට සති එකමාරක විතර කාලයක් පන්තිය කරන්න බැරුණා මේ පොඩි අනතුරක් වෙච්ච නිසා. මට ඇත්තටම මේ ඇග්‍රි ටික හොලවන්න අමාරුවෙන් හිටියේ. දැන් නම් සෑහෙන දුරට හොඳයි. තාමත් මහුන් කපන්න තියෙන 4 වෙනිදාට. හරි. එතකොට ළමයි ගොඩ දෙනෙක් නිතරම මට කියන ඔන්ලයින් පන්ති කරන්න කියලා Zoom එකෙන් මම මෙච්චර කල් නොකරේ ඔයාලට අපහසු නිසා. නමුත් මම ස්ථිර වශයෙන්ම තීරණය කරා Zoom වලින් පන්තිය පවත්වන්න සහ මේ Zoom පන්තිය රෙකෝඩ් කරලා YouTube එකට දානවා. හරි. හින්දා කැමති කෙනෙක් ඉන්නවනම් YouTube එකෙන් බලන්නත් පුළුවන්. එතකොට සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 6:30 ඉඳලා හරි 8:30 වෙනකම් උදෑසන හරි අපේ පන්තිය පැවැත්වෙනවා. හරි. ඒතර අද දවසේ පාඩම මම YouTube එකට දානවා කරන්න බැරිච්ච නිසා ගිය සතියේ පාඩම. හැබැයි මෙතනින් එහාට සෑම බ්‍රහස්පතින්දා දවසකම උදේ 6:00 ඉඳලා 8:00 වෙනකම් පන්තිය තියෙනවා. ඔයාලට නැගිටින්න පුළුවන් නම් මම 6 ඉඳන් 8:00 වෙනකම් පන්තිය කරන්නම්. මට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි එදාට කතා කරගමු. අනිත් වැදගත්ම දේ තමයි 10 වසරේ සමහර පාඩම් ටිකකුත් 11 වසරේ සමහර පාඩම් කොටසකුත් අපිට සිද්ධ වුණා මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගන්න. එතකොට බොහෝ ළමයින් වීඩියෝ කොන් කරගෙන එක්කෝ නෝට් එක ලියා ගන්න, එක්කෝ යන දේ අහගෙන ඉන්නවා. හරි. හරියට වැඩ කරේ නැහැ කියලා මට පේන්න තියෙනවා. මෙන්න මේ නිසා මේ ප්‍රශ්න විසඳන්න මම තීරණය කරා ඔයාලට විශේෂ නිබන්ධනයක් දෙන්න. විශේෂ නිබන්ධනයක්. හරි. මේ ටියුට් එකට මම දානවා රචනා සහ MCQ ප්‍රශ්න 500ක් හෝ ඊට වැඩි ගන්න. MCQ සහ රචනා. සහ ව්‍යුහගත රචනා. හරි. දාලා මම මේක නිකම් ප්‍රශ්න විතරක් නෙමෙයි දාන්නේ 10 වසරේ සහ 11 වසරේ. 11 වසරේ මේ දක්වා ඉගෙනගත්ත ටිකත් 10 වසරේ සියලුම පාඩම් ටිකත් ආවරණය වෙන විදිහට තමයි මේ ටියුට් එක හදන්නේ. මේ ටියුට් එකේ විශේෂතා කීපයක් තියෙනවා. මේ ටියුට් එකට මම දින දානවා. උදාහරණයක් විදිහට අගෝස්තු 20. හරි. අගෝස්තු 20ට අදාළව රචනා ප්‍රශ්න දෙකක්, MCQ ප්‍රශ්න 10ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 2ක් විදිහට කරලා ඒ සඳහා ගත වෙන කාලයත් මම ලබා දෙනවා. පැයක් හෝ පැය භාගයක්. ලොකු වෙලාවක් නෙමෙයි, පැය භාගයක් තුළ ඉවර කරන්න ඕන. පැහැදිලිද? ඒතර ඔයාලගේ කාර්යභාරය තමයි අගෝස්තු 20 කැමති වෙලාවක මේ කොටස ඉවර කරන එක. එතකොට මම මේ පන්ති වලට අමතරව වෙනම විශේෂ දවසක මේ නිබන්ධනය සාකච්ඡා කරනවා. මේක මේ පන්තියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. පැහැදිලිද? මේක මේ පන්තියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අපේ පන්තිය සුපුරුදු විදිහට යනවා. මේක අතිරේක පන්තියක් විදිහට. ඔයාලට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට කියලා ටියුට් එක ගන්න පුළුවන්. කැමති නම් විතරක් ටියුට් එක කරලා එදාට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි මම මේ Zoom පන්තියේ ළමයි ගන්නේ මේ කොටස ලියලා කියලා මට පෙන්නුවොත් විතරයි. නැත්තම් වැඩක් නැහැ නේ. ආපහු මම ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඔයාලා නිකන් උඩ බලාගෙන ඉන්නවා. එතකොට අගෝස්තු 20 ඊට පස්සේ ඔන්න ආපහු අගෝස්තු තව පිටුවක දෙන අගෝස්තු 24 උදාහරණයක් මම කියන්නේ 24 ආයෙත් අර වගේ ප්‍රශ්න ටිකක් දාලා පැය එක කාලයක්. ඒතර ඔයාලට ලොකු වැඩක් නැහැ. සතියේට එක දවසක් හෝ එක දවසක හෝ තව දවස් දෙකක පැය භාගය අරන් ඒ කොටස ඉවර කරන්න තියෙනවා. ඒතර ඒ කොටස මම සාකච්ඡා කරනවා Zoom පන්තියකින්. ඒක වෙනම මම දවසක කරන්න. හරි. එතකොට මේ නිබන්ධනය බොහෝම ඉක්මනින් ඔයාලගේ අතට ලැබෙන්න සලස්වනවා. එතකොට මේ දක්වා අමතක වෙච්ච දේවල්, මතක නැති දේවල් මේ ඔක්කොම ටික මම මේකෙන් මතක් කරලා දෙන්නම්. ආයි පාඩම් උගන්වනවට වඩා ලේසි ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරලා ඉවර කරන එක. එතකොට මේ ප්‍රශ්න වලින් අර තිබ්බ දේවල් තේරුණාද? ඔක්කොම ටික අපිට මතක් කරගන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් මතක තියාගන්න අද ඉඳලා සෑම බ්‍රහස්පතින්දා දිනකම 6:00 ඉඳලා 8:00 වෙනකම් අපේ පන්තිය යනවා. මෙදාම
මේ උගන්වපු එක රෙකෝඩ් කරලා මම YouTube එකටත් දානවා. මේක මං දින දෙකක කාලයක් තියලා තියෙනවා. කාට හරි දාට එන්න බැරි වුණොත් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් හරි YouTube එක බලලා ආපහු ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලි නේද? මං හිතනවා ඒ ටික ඔයාලට හැමෝටම පැහැදිලි කියලා. හොඳයි. ඊට අමතරව ඔයාලගේ මේ මාසේ නිබන්ධනය සෙනසුරාදා ඉඳලා ඔරියන්ට් එකෙන් කියන්නේ මේ අද ඉඳලා ඔරියන්ට් එකෙන් ලබා ගන්න පුළුවන්. එතන මේ නිබන්ධනයේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස සහ තාපය කියන පාඩමට අදාළව නිබන්ධනයේ තියෙන්නේ. ඔයාලට අද ඉඳලා මේක ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේ පාඩම කැමති නම් නෝට් එක ටියුට් එකේම ලියාගෙන යන්නත් පුළුවන්. එහෙම කැමති නැත්නම් පොතේ ලියන්නත් පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් ලියා ගන්න අද දවසේ මාතෘකාව තාපය. තාපය. හොඳයි. එතකොට පුතේ තාපයත් එක්ක එකටම සම්බන්ධ වෙලා තියෙන වචනේ තමයි උෂ්ණත්වය. මොකද තාපය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙන්න මේ උෂ්ණත්වය කියන එක දේ මත. පැහැදිලිද? උෂ්ණත්වය. අපි ඉස්සෙල්ලාම කතා කරමු මොකද්ද උෂ්ණත්වය කියන්නේ කියලා. හරි. දැන් අපි දන්නවා අපි ගෙදර බොන තේ එක අල්ලලා බැලුවොත් රස්නේ. අපිට රස්නය කියන දේ තේරෙනවා. රස්නය. නේ? අයිස්ක්‍රීම් එකක් එහෙම ඇල්ලුවොත් සීතලයි. එහෙනම් සිසිලස කියන දේ දැනෙනවා. සිසිලස. නේ? රස්නේ සීතලයි. කාට හරි වුණා නම් ඔළුව අල්ලලා බලලා අපිට කියනවා මෙයාගේ එක ටිකක් රස්නේ. මේ වගේ අපිට කියන්න පුළුවන් අපේ ශරීරයේ උෂ්ණත්වය. අපේ ශරීරයේ උෂ්ණත්වයට වඩා වැඩි දෙයක් ඇල්ලුවොත් උදාහරණයක් විදිහට අපේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක අපි තුමු 37යි කියලා උදාහරණයකට 37ට වඩා වැඩි දෙයක් ඇල්ලුවොත් නටන උණු වතුර එකක් රත් වෙච්ච යකඩයක් අයන් එකක් නේ අවුවේ තිබ්බ රෙද්දක් මේ ඕන එකක් ඇල්ලුවොත් ඔයාලට උණුසුමක් දැනෙනවා. සෝරි මට ලයිට් එක දාන්න බැරි වුණා. දැන් පේනවනේ හොඳට. හරි. අපේ ශරීරයට වඩා උෂ්ණත්වය වැඩි දෙයක් ඇල්ලුවොත් අපිට දැනෙන්නේ රස්නය. අපේ ශරීරයේ උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයෙන් අඩු දෙයක් ඇල්ලුවොත් අපිට දැනෙන්නේ සිසිලස. අයිස්ක්‍රීම් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක -1 බිංදුව මේ වගේ අගයක තමයි තියෙන්නේ -5 නේද? වතුර එක්කට අත දැම්මොත් වතුර එක්ක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක විතර තියෙන්නේ. ෆ්‍රිජ් එකේ වතුරයක් ගත්තොත් සෙල්සියස් අංශක 10ට විතර තියෙන්නේ. අපේ ශරීරයේ උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අඩුයි. අන්න සිසිලසක් දැනෙනවා. පැහැදිලිද? එතකොට පුතේ ඇත්තටම මොකද්ද උෂ්ණත්වය කියන්නේ? ඔයාලා කවදාද හිතලා තියෙනවද මොකද්ද උෂ්ණත්වය කියන්නේ කියලා? ඇත්තටම මොකද්ද උෂ්ණත්වය කියලා කියන්නේ? පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. උෂ්ණත්වය කියන්නේ අපි දන්නවා යම්කිසි දේවල් දෙකක් එකට තදින් ඇතිල්ලුවොත් මොකද වෙන්නේ? රත් වෙනවා නේද? ඔයාලා අර වෙර මේ මොනවද? මදටි ඇටයක් හරි නැත්නම් යකඩයක් හරි නැත්නම් මොකක් හරි එකක් අරන් පොළොවේ ගොඩාක් වෙලා තදින් ඇතිල්ලුවොත් අපි දන්න එක රත් වෙනවා කියලා. ඒ කියන්නේ ඇතිල්ලීම නිසා උෂ්ණත්වය හට ගන්නවා. ඒ කියන්නේ පුතේ මේකයි වෙන්නේ. දේවල් දෙකක් ඉතාත් තදින් ගොඩක් වෙලා එකට අතුල්ලනකොට මෙන්න මේ වස්තුවේ තියෙන අංශු චලනය වෙන්න පටන් ගන්නවා. එයාට ශක්තියක් හම්බ වෙනවා. චාලක ශක්තියක්. පැහැදිලිද? මෙන්න මේ චාලක ශක්තියට තමයි අපි උෂ්ණත්වය කියලා කියන්නේ. හරි හොඳට බලා ගන්න මම කියලා දෙන්නම්. හරි. අපි දෙයක් හොඳට තදින් අතුල්ලනවා විනාඩි 10ක් විතර. මේකේ තියෙන අංශු ටිකට හම්බ වෙනවා චාලක ශක්තියක්. එයා වේගයෙන් මොන වෙනවද?
චලනය වෙන්න පටන් ගන්නවා. හැබැයි ගොඩාක් දුර නෙමෙයි ඉන්න තැන වේගෙන් චලනය වෙවි තියෙනවා. මෙන්න අපි කියනවා මේක රස්නේ කියලා. දැන් අපි ඔක අල්ලපු ගමන් ඒ අංශු චලනය වෙන නිසා එයා අපේ අතේ තියෙන මොනවද චලනය කරන්නේ? අපේ අතේ තියෙන මාංශ පේශි ටිකත් මොකද කරන්නේ? නැත්තම් අර මුලම තියෙන මෙන්න මේ සම මොකද ගන්නෙ? අපිට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඉතා කුඩා චලන ඇති වෙනවා. මෙන්න මේ චලන ඇති වෙනකොට අපිට දැනෙනවා උණුසුම. පැහැදිලිද? අපිට දැනෙනවා මොකද්ද පුතේ? උණුසුම. මෙන්න මේ චලනය ගොඩාක් අඩුයි නම් චලනය වෙන්නේ නැත්තම් ඔන්න චලනය වෙන්නේ නැති මොකක් හරි එකක් තියෙනවා. චලනය වෙන්නේ නැහැ. හරිය අඩුවෙන් චලනය වෙන්නේ. අපි අවුව ඉඳලා එන්නේ. අපේ අතේ තියෙන සෛලවල තියෙන මේවා ඉතා කියන්නේ පේන්නේ නැහැ, චුට්ටක් චලනය වෙමි තියෙනවා. අපි මේක අල්ලපු ගමන් අපේ අතේ තියෙන චලන නිසා නේ අංශු වල චලන නිසා මේ යට තියෙන වස්තුවේ අංශු ටිකත් මොකද වෙන්නේ? චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ ශරීරයේ අංශු වල තිබ්බ චාලක ශක්තිය අඩු වෙලා මේ අංශු ටික චලනය වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපිට දැනෙනවා සිසිලස. පැහැදිලිද? මම කොට හොඳ උදාහරණයක් කියන්නම්. අපි හිතමු බස් එක්ක මිනිස්සු ගොඩාක් හිර වෙලා තෙරපිලා යනවා. කොරෝනා කාලේ. හරි? ඔහොම යනකොට ඔක්කොම තෙරපිලා යන්නේ. හරි? එක ළඟ ඉන්නේ ඈ. මේ මිනිස්සයා නේ එක විදියට හෙලවෙන්න ගන්නවා. මොකද වෙන්නේ? මූ හෙලවෙන නිසා ඒක කාගෙන්ගේද වදින්නේ? එහා පැත්තේ කාගෙන්ගේ වදින්නේ. ඉතින් මූ හෙලවෙනකොට මොකද වෙන්නේ? අරුටත් කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් හරි හෙලවෙන්න වෙනවා. එතකොට මෙයාගේ තිබ්බ ශක්තිය ටිකක් කාගෙන්කට ගියාද? මෙයාට ගියා. එතකොට මෙයා හෙලවෙන නිසා එහා පැත්තේ කෙනත් හෙලවෙනවා. ඒ වගේ පුතේ උෂ්ණත්වයත් ඔන්න ඔහොමයි. අංශු අපිටම එක වස්තුවක් තියෙනවා අංශු වේගයෙන් චලනය වෙනවා. චාලක ශක්තිය වැඩි. අපි ඕක ඇල්ලුවාම ඒ වස්තුවේ තියෙන චාලක ශක්තිය නිසා අපේ ඇඟට ඒ ශක්තිය ලැබෙනවා. ඉතින් අපිට දැනෙන්නේ රස්නයක් දැනෙනවා වගේ. හැබැයි ඇත්තටම උනේ මොකද්ද? අපේ අතේ තියෙන අංශු ටික චලනය වෙන්න ගන්නවා. අනික් අතට අයිස් කැටයක් ඇල්ලුවොත් එහෙම අයිස් තියෙන අධික සීතලේ අංශු චලනය හරියම අඩුයි. අපි ඇල්ලුවාම අපේ අතේ තියෙන අංශු ඊට වඩා වේගෙන් චලනය වෙනවා. පැහැදිලි නේ දැන්? රත් වෙච්ච එකක් ගත්තොත් රත් වෙච්ච එකේ චලනයට සාපේක්ෂව අපේ අතේ චලනය අඩුයි. දැන් රත් වෙච්ච එකෙන් තමයි අපේ අත චලනය කරන්නේ. උණුසුමක් දැනෙනවා. සීතල එකක් සිසිල්. සිසිල් එක්කට සාපේක්ෂව අපේ අතේ චලනය වැඩි. අංශු වල චලනය වැඩි. අපි මේක අල්ලපු ගමන් මේ චලනය නිසා අයිස් වල අංශු චලනය වෙන්න පටන් ගන්නවා. අන්න අපිට සීතලක් දැනෙනවා. අපේ අංශු වල චලනය අඩු වෙන්න අපිට සිසිලසක් දැනෙනවා. ඔන්න ඔය වගේ කතාවක් තමයි මේ උෂ්ණත්වයට හේතු වෙන්නේ. මේක ඔයාලා ඉහළ පන්ති වලදී ගොඩාක් හොඳට ඉගෙන ගන්න හම්බෙයි. උසස් පෙළදී සහ විශ්වවිද්‍යාලේ ගියාම මොකද ඒකේ තරම් වැදගත් පාඩමක්. නමුත් දැනට මතක තියාගන්න උෂ්ණත්වය ඇති වෙන්නේ අංශුන්ගේ චාලක ශක්තිය නිසා කියලා. හරි ලියාගන්න. උෂ්ණත්වය යනු වස්තු නිර්මාණය වී ඇති අංශුවල අංශුවල පවතින මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. පවතින මධ්‍යන්න චාලක ශක්තිය මිනුමකි. නේ අපි ඉගෙන ගත්තනේ චාලක ශක්තිය කියන්නේ මොකද්ද? භාගයයි mv වර්ගය. අංශු චලනය වෙනකොට චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. අංශු චලනය වෙන එක අඩු වෙනකොට චාලක ශක්තිය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. පැහැදිලිනේ? හොඳයි. එතකොට පුතේ අපිට උෂ්ණත්වය මනින්ද
මේම නිකන් ඔලුවට අත තියලා එහෙම මයින් එක සාර්ථක නැහැ. ඇයි ඒ? දැන් අපි හිතමු වතුර එකක් නටනවා. උෂ්ණත්වයේ මනින්න ඕන අත දානවා. මොකක් වෙයිද? ඈ? නේ වතුර එකක් නටනවා. රස්නේ කීයද දන්නේ නැහැ. අත දාලා බලන්න. මොකද වෙන්නේ? නේ වෙන දේ හිතා ගන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් අධික රත් වෙච්ච යකඩයක් තියෙනවා. ගිනියම් වෙලා තියෙන්නේ. උෂ්ණත්වයේ මැන ගන්නවා. අල්ලලා බලනවා. මොකද වෙන්නේ? බැලුවම තමයි. ඉතින් මේ අපිට අතින් ස්පර්ශ කරලා උෂ්ණත්වයේ මයින් එක සාර්ථක නැහැ. අපිට නිකන් දලව කියත හැකි. උෂ්ණත්වය වැඩි අඩුයි. හැබැයි සංඛ්‍යාත්මක අගයක් දෙන්න බෑ. මෙන්න මේ හේතුව නිසා විද්‍යාඥයෝ උෂ්ණත්ව මාන හැදුවා. පැහැදිලිද? ලියාගන්න උෂ්ණත්වය මැනීම නැත්නම් යන උෂ්ණත්ව මාන. උෂ්ණත්ව මාන. උෂ්ණත්ව මාන. හොඳයි. මෙන්න මේ හේතුව නිසා විද්‍යාඥයෝ උෂ්ණත්ව මාන හැදුවා. මුලින්ම උෂ්ණත්ව මානයක් හැදුවේ ගැලීලියෝ ගැලීලි කියන විද්‍යාඥයා. පැහැදිලි. එතකොට උෂ්ණත්ව මානයක් හදන්නේ මෙන්න මේ විදිහට. දැන් මම ඒක උගන්වන්න කලින් තව පොඩි දෙයක් කියලා දෙන්නම්. නෑ. පුතේ මේ වගේ ලොකු වතුර වාජනයකට නේද? වතුර භාජනයකට අපි වතුර බින්දුවක් දානවා. මේ උස ගොඩක් වෙනස් වෙයිද නැද්ද? වතුර බින්දුවක් වටුණා කියලා මේකේ උසේ වෙනසක් පේන්නේ නැහැ. මොකද මේ භාජනයේ පළල් නිසා. පැහැදිලිද? හැබැයි ඉතාසියුම් නලයකට ඉතාසියුම් නලයක අපි හිතමු වතුර පිරලා තියෙනවා මේ හරියට. මම මේකට වතුර බින්දුවක් දානවා. මේකේ උස වෙනස් වෙයිද නැද්ද? අනිවාර්යෙන්ම පුතේ මේකෙදි අපිට බලා ගන්න පුළුවන් ද්‍රව මට්ටම යම් කිසි මට්ටමක් ඉහළට ඉසවනවා. මොකද මේ බටේ ඉතාසියුම්නේ. වතුර බින්දුවක් වැටිච්ච ගමන් ලොකු වෙනසක් පෙන්නනවා. හැබැයි පුතේ මේ වගේ ලොකු භාජනයකට වතුර බින්දුවක් දැම්මා කියලා උසේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයාලා මුහුදට යනවනේ. මුහුදට ගියපු වෙලාවක නැත්තම් වැවකට ගිහපුවාම වැවක් තිනොහම වැවෙන් වතුර බාල්දියක්ම ගන්නවා. වැවේ වතුර මට්ටම පල්ලෙහා බහිනවද? පේන්නේවත් නැහැ. හැබැයි ගෙදර නාන ටැංකියෙන් වතුර බාල්දියක් ගත්තොත් එහෙම සැලකිය යුතු ප්‍රමාණයක් වතුර අඩු වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ භාජනයේ වර්ගඵලය ගොඩාක් වැඩි නම් වතුර ටිකක් එකතු වුණත් අඩු වුණත් උසේ වෙනසක් පේන්නේ නැහැ. හැබැයි වර්ගඵලය හරි චූටි නම් සියුම් නම් පොඩි වතුර බින්දුවක් දැම්මත් විශාල වෙනසක් පේන්න තියෙනවා. පැහැදිලිද? එතකොට මේක ගොඩාක් වැදගත් මේ රසදී උෂ්ණත්ව මාන ගැන ඉගෙන ගන්න. පැහැදිලිද? එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා උෂ්ණත්ව මාන වර්ග 3ක් ගැන. ඉස්සෙල්ලාම ලියා ගන්න. උෂ්ණත්ව මැනීම සඳහා භාවිතා කරන උපකරණය උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන උපකරණය උෂ්ණත්ව මානයයි. උෂ්ණත්ව මානයයි. උෂ්ණත්ව මානයයි. අපිට උෂ්ණත්ව මාන දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ලියා ගන්න. වීදුරු රසදිය. වීදුරු රසදිය උෂ්ණත්ව මානය. වීදුරු රසදිය උෂ්ණත්ව මානය. හොඳයි. මම ඔයාලට කිව්වා මතකද උෂ්ණත්වය කියන්නේ මොකද්ද? මධ්‍යයන්න චාලක ශක්තිය නිසා ඇති වෙන දෙයක් තමයි උෂ්ණත්වය. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට චාලක ශක්තිය වැඩි වෙනවා.
චාලක ශක්තිය කියන්නේ භාගයයි m v වර්ගය. v කියන්නේ මොකද්ද? ප්‍රවේගය. වේගය. චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ වේගය වැඩි වෙන්න ඕන. වේගය කියන්නේ මොකද්ද? අංශු කම්පණය වෙන වේගය වැඩි වෙන්න ඕන. එතකොට පුතේ මේ වගේ භාජනයක මෙහෙම වතුර ටිකක් හරි ද්‍රවයක් දාලා මේක රත් කරනකොට මේකේ තියෙන අංශු මොනවා වෙන්න පටන් ගන්නවද? කම්පණය වෙන්න පටන් ගන්නවා. කම්පණය වෙනකොට එයාට පොඩි ඉඩක් ඕන. නේ? දැන් එකට හිරලා ඉන්නවා කම්පණය වෙනවා. කම්පණය වෙනකොට ඉඩක් ඕන. එතකොට මොකද වෙන්නේ? එයා ඉඩ ටිකක් වැඩි කර ගන්නවා. ඉඩ ටිකක් වැඩි කර ගන්නකොට අපිට නොතේරෙන්නම මේ ද්‍රව මට්ටම චුට්ටක් ඉහළ යනවා. අපි මේක හඳුන්වනවා ප්‍රසාරණය කියලා. උදාහරණයක් ගමු. සරල උදාහරණයක්. අර බස් එකම ගමු අපි. බස් එකේ කට කපලා මිනිස්සු යනවා. යනකොට බස් එකෙන් භාගයක් නටන්න පටන් ගන්නවා. එහෙට දඟලනවා, මෙහෙට දඟලනවා, නටනවා. දැන් අර හිර වෙලා ඉන්නකොට නටනකොට මොකද වෙන්නේ? මිනිස්සුන් ඉඩමදි ඔන්න එකා දෙන්න මොකද වෙන්නේ? අර දොරෙන් අනිත් දොරෙන් එහෙම මොන වෙනවද? එළියට විසි වෙනවා. ඇයි ඒ? ඉඩමදිනේ. තේරෙනවනේ? නැත්නම් අපි හිතමු ලොකු පන්ති කාමරයක මේ මුල්ලේ ළමයි ටිකක් ඉන්නවා. එක ළඟ ඉන්නවා. දැන් මේ ළමයින්ට කියනවා එක්සර්සයිස් කරලා නටන්න කියලා. මොකද වෙන්නේ? එහෙට මෙහෙට වෙනකොට වටපිටාවේ කට්ටියගේ හැප්පෙනවනේ. අත දිගාල යනකොට ඉස්සරහ එක්කෙනාගේ හැප්පෙනවා. නොතේරුවත්ම මොකද වෙන්නේ? ළමයි ටික මොකද උනේ දැන්? ඔන්න විසිරුණා. ප්‍රමාණය වැඩි වුණා. ප්‍රසාරණය වුණා. එහෙනම් පුතේ ද්‍රව, ඝන ද්‍රව වායු ඕන එකක් රත් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රසාරණය වෙනවා. මෙන්න මේ ප්‍රසාරණය වීමේ හැකියාව සලකලා බලලා අපිට පුළුවන් උෂ්ණත්ව මානයක් හදන්න. පැහැදිලිද? හැබැයි පුතේ මේ ප්‍රසාරණය වෙන්නේ ඉතාමත් පොඩ්ඩයි. ඇහැට පේන්නේ නැති ප්‍රමාණයක් වගේ තමයි ප්‍රසාරණය වෙන්නේ. හොඳයි. අපි බලමු එතකොට කොහොමද උෂ්ණත්ව මානයක් හදන්නේ කියලා. මෙන්න මේක අපි හඳුන්වනවා බල්බය කියලා. ඊට පස්සේ මේ බල්බයට සම්බන්ධ කරන ඉතා කුඩා වීදුරු නලයක්. ඇයි ඊට පස්සේ මේකේ පුරවනවා අපි රසදිය. මේක අපි පුරවන්නේ රසදිය. හරි. ඊට පස්සේ මේක වටේට තවත් වීදුරුවක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. එසේ මේක මොනවා කරලා තියනවද? ලකුණු කරලා තියනවා. බිංදුව අපි හිතමු 100 කියලා විතර. 100 50 10 20 30 10 20 30 40 ඔන්න ඔහම පරිමාණ ලකුණු කරලා තියෙනවා. හරි. එතකොට මේක තියෙන්නේ තුනී රස් වීදුරු බල්බය. ඇඳගන්න තුනී වීදුරු බල්බය. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? රසදිය. මර්කරි. මේක අපි හඳුනනවා කේශික සිදුරක් සහිත වීදුරු කඳ. හොඳයි. හොඳයි පුතේ. එතකොට පුතේ අපි මේක රස්නේ තැනක දැම්මොත් එහෙම මේ රස්නේ තැනදී මේ ඇතුලේ තියෙන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි කර ගන්නවා. එතකොට යාට යන්න තැනක් නැහැ. යන්න පුළුවන් මෙන්න මේ කේශික සිදුර සහිත වීදුරු නාලය තුල විතරක් යන්න පුළුවන්. ඒතර ප්‍රසාරණය වෙනකොට වැඩි ටික මේක දිගේ යනවා. පැහැදිලිද? අපි කේශික සිදුරක් සහිත වීදුරු කඳක් ගත්තාම පොඩි උෂ්ණත්ව වෙනසකට වුණත් ඌටි පරිමාවක් වැඩි වුණත් මෙයා සැලකිය යුතු වෙනසක් තියෙනවා. එයි ඌටි සිදුරක්නේ. පැහැදිලිනේ? හොඳයි. ලියා ගන්න ප්‍රශ්නයක්.
ලියාගන්න ප්‍රශ්නය. ආතම මෙහෙම ප්‍රශ්න ලියාගන්නකො. ආතම මෙහෙම ලියාගන්න. උෂ්ණත්වය වැඩි වන විට වීදුරු බල්බය තුළ ඇති රසදිය ප්‍රසාරණය වේ. එලෙස ප්‍රසාරණය වූ රසදිය කේශික නලය ඔස්සේ ගමන් කරයි. තවරක් දැල්ලා ගන්න. කේශික නලය ඊතා සිහින් බැවින් කුඩා උෂ්ණත්ව වෙනසකට වුවද රසදිය කඳ පැහැදිලි දුරක් ගමන් කරයි. එතකොට පුතේ ඇයි රසදිය පාවිච්චි කරන්නේ? දැන් අපි හිතන්නකෝ මේකට වතුර දැම්මා කියලා. වතුර දාලා අපි මේක ගිහිලා ගොඩාක් සිසිලස තියෙන එක ඔබනවා. ඔබපු ගමන් මොකද වෙන්නේ? මේක අතර තියෙන වතුර ටික අයිස් වෙනවා. අයිස් වුණාම වැඩේ වෙනවද? වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සෙල්සියස් අංශයක නිකන් 110 විතර තියෙන එක ගිල්ලනවා. මොකද වෙන්නේ? ඇතුලේ තියෙන වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා මේ බටත් පුපුරගෙන යනවා. ඒ හින්දා ජලය ටිකක් පාවිච්චි කරන්න අපහසුයි. හැබැයි රසදී එහෙම නැහැ. අනිත් දේ තමයි පුතේ වතුර ගත්තොත් වතුර ගොඩක් රත් කරත් පොඩ්ඩයි පරිමාව වැඩි වෙන්නේ. හැබැයි රසදී එහෙම නැහැ. චුට්ටක් රත් කරත් හොඳට ප්‍රසාරණය වෙනවා. එහෙනම් රසදිය පාවිච්චි කරන්න හේතු මොනවද? තරුදල ලියාගමු. 1 පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ප්‍රසාරණය ඒකාකාරී වීම. දෙක රසදිය හොඳින් තාපය සන්නයනය කිරීම. රසදිය හොඳින් තාපය සන්නයනය කිරීම. තුන්වෙනි එක පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒ කියන්නේ කීයක්ද? ඍණ 39 ඉඳලා සෙල්සියස් අංශක 375 නේ 357 වෙනකම් ද්‍රවයක් ලෙස පැවතීම නේ. ඍණ 39 ට සීතල කරාම තමයි ඒක ඝන බවට පත් වෙන්නේ. 375න් එහාට තමයි වාෂ්ප වෙන්නේ. ඒ හින්දා හොඳ ද්‍රවයක් විදිහටත් තියෙනවා. හොඳයි.
මෙන්න මේ හේතු නිසා තමයි පුතේ රසදිය භාවිතා කරේ. හැබැයි රසදිය වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි දන්නවා අපිට මේ වීදුරු බල්බය ගොඩාක් ඝනකම්ම හදන්න බෑ. ඉතා තුනීවට හදන්න ඕන. මොකද තාපය ඉක්මනට ඇතුළට ගමන් කරන්න. ඒතර මේක වැටුනොත් එහෙම රසදිය කියන්නේ ගොඩාක් විෂ සහිතයි. බැර ලෝහයක්. එතකොට අනතුරු වෙන්න පුළුවන්. පොඩි ළමයින් ගිහින් උෂ්ණත්වය බලන්න කට ඇතුළට ඕක දාන්න ඇයි හැපුවොත් එහෙම ශරීරගත වෙන්න පුළුවන්. ඒත් එයාලගේම කොහොමද බලන්නේ? එක්ක කිහිල්ලේ නැත්තම් කිහිල්ලට වගේ තැනක තියලා තමයි උෂ්ණත්වය බලන්නේ. ඒ හින්දා රසදිය උෂ්ණත්ව මාන දැන් භාවිතාව කරන එක අඩු කරගෙන යනවා. හේතුව මොකද්ද? වැටුනොත් එහෙම රසදිය එළියට ඇවිල්ලා සිදුවන පරිසර හානිය. පැහැදිලිනේ? හොඳයි. ඒකට විසඳුමක් විදිහට රසදිය වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් තව දෙයක් තමයි මධ්‍යසාර. ලියා ගන්න වීදුරු මධ්‍යසාර උෂ්ණත්ව මානය. වීදුරු මධ්‍යසාර උෂ්ණත්ව මානය. මධ්‍යසාර බොණ්ඩ එහෙම එපා ඈ. පොඩ්ඩයි තියෙන්නේ. මධ්‍යසාර. හරි? ලියා ගන්න. මෙහිදී රසදිය වෙනුවට මධ්‍යසාර භාවිතා කරයි. මධ්‍යසාර භාවිතා කරයි. ඍණ 115යි සෙල්සියස් සිට සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වය මැනීමට භාවිතා කළ හැක. හොඳයි. හැබැයි පුතේ මධ්‍යසාර කියන්නේ අවර්ණයි. ඒ හින්දා අපිට හොඳට පේන්නේ නැහැ. ඒ හින්දා මේකට පොඩි මොකක් හරි වර්ණයක් දාලා වර්ණ ගන්නවන්න ඕන. හරි? ලියා ගන්න ප්‍රශ්නයක්. උෂ්ණත්වමානයක ද්‍රවයක් ලෙස මධ්‍යසාර භාවිතා කිරීමට හේතුව කුමක්ද? මධ්‍යසාර භාවිතා කිරීමට හේතුව කුමක්ද? හරි. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සංඛ්‍යාංක උෂ්ණත්ව මානයක උෂ්ණත්වය මත රඳා පවතින කුමන ගුණයක් භාවිතා කරයිද? උෂ්ණත්වය මත රඳා පවතින කුමන ගුණයක් භාවිතා කරයිද? හොඳයි. මම ඒකට උත්තරේ කියන්න. ඊට පස්සේ ඔයාලා ගෙදරදී උත්තරේ ලියන්න. හරි? හොඳයි. සංඛ්‍යාංක උෂ්ණත්ව මාන. පුතේ සංඛ්‍යාංක උෂ්ණත්ව මාන තමයි දැන් ගොඩාක් වෙලාවට තියෙන්නේ ගෙවල් වල පාවිච්චි කරනවා පහසු නිසා. හරි? මෙන්න මේ වගේ හැඩයකට තියෙන්නේ. ඔයාලා ගෙදරත් ඇති ගොඩක් වෙලාවට මෙතන සෙල්සියස් හරි ෆැරන්හයිට් හරි උෂ්ණත්වය පෙන්නනවා. හරි? මේකෙදි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ප්‍රතිරෝධකයක්. අපි දන්නවා උෂ්ණත්වය වෙනස් වෙනකොට ප්‍රතිරෝධයත් වෙනස් වෙනවා. එතකොට මේකෙදි කරන්නේ ප්‍රතිරෝධය මැනලා අපිට උෂ්ණත්වය කියන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. නේ? අංශු වල චලනය වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න අපහසුයි. හරි? දැන් හිතන්නකෝ මේක කම්බියක් කියලා. මේ කම්බියේ උෂ්ණත්වය වැඩි වෙනකොට
හරි උෂ්ණත්වය වැඩි වෙනකොට මේකේ තියෙන අංශු වේගයෙන් චලනය වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න අපහසුයි. හරි උදාහරණයක් විදිහට අර හිතන්නකෝ මෙහෙම අර පෙරඩ් එකක මිනිස්සු ලස්සනට හිටන් ඉන්නවා පොලිමට. අපිට කියනවා මේක මැදින් දුවන්න කියලා. හරි පහසුයිනේ පුතේ. හොඳට දුවගෙන යන්න පුළුවන්. අපි හිතමු ගැටපේ ග්‍රවුන්ඩ් එකේ මහා සංගීත සම්දර්ශනයක්. නේ මිනිස්සු නටනවා. දන්නවනේ අපේ මිනිස්සු නටන්න ගියාම නටනවනේ මේ බිම හානවනේ. දැන් ඒක කෑ ගහ නටනවා. අපිට කියනවා මැදින් දුවන්න කියලා. පුළුවන්ද දුවන්න? ඒ දුවන අවසාන දිවිල්ල තමයි. ඇයි? එහෙට හැප්පෙනවා මෙහෙට හැප්පෙනවා. සංගීත සම්දර්ශන වල එහෙම ගිහිල්ලා නේද? හැප්පුවාම මොකද කරන්නේ? උඹ මොකද මගේ හැප්පුනේ කියලා කොටනනේ ප්‍රශ්න කෝටියයි. ඔය දේම තමයි මේක ඇතුලේ කොටන් දෙන්නේ නැහැ කවුරුත්. අර උෂ්ණත්වය වැඩි වුණාම අංශු වේගෙන් චලනය වෙන නිසා ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න අපහසුයි වදිනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒතර අපිට ප්‍රතිරෝධය මැනලා අපිට උෂ්ණත්වය කියන්නත් පුළුවන්. හරි? හොඳයි. ඒකට නම් උත්තරේ ලියන්න. හොඳයි. හොඳයි. අපි තව ටිකක් කරලා ටියුට් එක සාකච්ඡා කරමු. හරි. හොඳයි. එතකොට පුතේ මෙන්න මේ උෂ්ණත්වය මනින්න අපිට මොකක් හරි මිනුමක් ඕනනේ. දැන් අපි දන්නවා ස්කන්ධය මනින්න නම් අපිට පුළුවන් කිලෝග්‍රෑම් වලින් මනින්න. දුර මනින්න පුළුවන් මීටර්, කිලෝමීටර් වලින්. කාලය මනින්න පුළුවන් තප්පර වලින්. මේ වගේ උෂ්ණත්වය මනින්නත් ඒකකයක් අවශ්‍යයි. එතකොට මිනිස්සු කොහොමද උෂ්ණත්වය මනින ඒකකයක් හැදුවේ? උෂ්ණත්වය මනින්න ප්‍රධාන වශයෙන් ඒකක 3ක් තියෙනවා. පැහැදිලිද? ඒකක දෙකක් එක හා සමානයි. එක ඒකකයක් තරමක් වෙනස්. මම ඒ වෙනස මොකක්ද කියලා දෙන්නම්. මුලින්ම මිනිස්සු පාවිච්චි කරපු ඒකක දෙක තමයි සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට්. පස්සේ මිනිස්සු භාවිතා කරන්න ගත්තා කෙල්වින්. මේක තමයි පුතේ දැන් පාවිච්චි කරන SI ඒකකය. මේක SI ඒකකය වුණාට අපි තාමත් සෙල්සියස් අංශක ෆැරන්හයිට් භාවිතා කරනවා. හරි? පැහැදිලිද? උෂ්ණත්වය මයින SI එකකේ කෙල්වින් වුණාට අපි තාම සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට් පාවිච්චි කරනවා. වරදක් නැහැ. මේ ඔක්කොම එක සමානයි. නමුත් පොඩි වෙනසක් තියෙනවා. ඒක හරියට මේ වගේ. කවුරු හරි වෙලා වහනවා. අපිට කියනවා 19:30යි. හරි? අර පැය 24න් කියනවා 19:30යි කියලා. අපිට ඒක තේරෙන්නේ නැහැ. 19:30යි කියවම අපි මොකද ගන්නෙ? ටක් ගාලා 13 14 15 16 17 18 19 7:30යි. රෑ වෙලා කරුවලයි නේ ගෙදර යන්න ඕන. ඔය වගේ ඔක්කොම අදහස් ටික එනවා රෑ 7:00මාරයි කිව්වහම. හැබැයි 19:30යි කිව්වහම එහෙම මොකුත් හිතෙන්නේ නැහැ. එහෙම පොඩි ගතියක් තියෙනවනේ නිකන්. වෙලාව කීයද? 15:36යි. 15:36යි. 13 14 15. 3:36යි. හවස් වෙලා තේ බොන වෙලාව බඩගින්නකුත් වෙනවා 3:00මාරයි. එහෙම තියෙනවනේ. ඒ අර කාලයක් මේකට හුරු වුණාම මේ වගේ කිව්වට ටිකක් තේරෙන්නේ. පැහැදිලිනේ? හැබැයි මේ දෙකම මොකද වෙලා තින්නේ පුතේ? හරි. කියන විදිහ විතරයි වෙනස්. හරි? එතකොට අපි බලමු මොනවද මේ පරිමාණ වල තියෙන වෙනස කියලා. හරි? ලියාගන්න. උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වය මැනීම සඳහා සෙල්සියස් පරිමාණය ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය භාවිතා කරයි.
උෂ්ණත්වය මැනීම සඳහා සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය භාවිතා කරයි. ලියාගෙන අනුමාත්‍රකාව සෙල්සියස් පරිමාණය. සෙල්සියස් පරිමාණය. දැන් අනුමාත්‍රකාව සෙල්සියස් පරිමාණය. හොඳයි. මට පොඩි කාලේ ওই ප්‍රශ්නේ හරියට තිබ්බා. දැන් පොඩි කාලේ අපිට කියනවා ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. මේක අංශකයක් දෙකක් එහෙම වුණොත් මොකද වෙන්නේ? කොයි ගියාද? නිවන් සුව. කියලා නේද? අපි මා කියලා තියෙනවානේ. ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය 37යි. මේක නියතව තියාගන්න ඕන. අංශක දෙකක් තුනක් එහෙම වුණොත් නිවන් සුව. ඊට පස්සේ ඔන්න ඉන්නෝ ගෙදර ගියා උණ ගත්තා. අම්මෙන් අහනවා කීයද උණ? 100ට උණ. පුතා මම මැරිලාද දැන්? 99ට උණ. මම මැරිලාද? වගේ අදහසක් එනවනේ. මොකද්ද මේ කතාව? මේක මේ අංශකයක් එහෙම වුණත් මැරෙනවා කිව්වා 100යි. වතුර නටන්නෙත් 100යි. හේතුව මේකයි. අපේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. මේ කියන්නේ ෆැරන්හයිට් වලින්. ෆැරන්හයිට් 100යි කියන්නේ උණ. හැබැයි ෆැරන්හයිට් 100යි සෙල්සියස් අංශක 37යි සමාන නැහැ. මේ දෙකේ වෙනස්. හරි අපි ඒක හදාගන්න හැටි පස්සේ කතා කරමු. ඉඳා කවුරේකෝ 100ට උණ කියලා ඔය කියන්නේ ෆැරන්හයිට් වලින් ඈ. කවුරේකෝත් මෙයාට 99.6යි උණ කියලා ඔය කියන්නේ මොන වගේද පුතේ? ෆැරන්හයිට් වලින්. හරි? නැත්තම් අපිට ඕන නම් සෙල්සියස් වලින් උණ කියන්න පුළුවන්. හරි? එතකොට සෙල්සියස් අංශක 38 39 වගේ එනවා නම් ඒත් උණ. හරි අපි ඒක පස්සේ කතා කරමු. හොඳයි. එතකොට මිනිස්සු කොහොමද පරිමාණයක් හදාගත්තේ? මිනිස්සු කොහොමද පරිමාණයක් හදාගත්තේ? මිනිස්සු කොහොමද පරිමාණ හදන්නේ? ඉස්සර තිබ්බා පරිමාණයක් අඩි නැත්නම් වියත්. වියත් පරිමාණය ගමු. වියතක් ගත්තා. ඔහොම තිබ්බා. මෙන්න මේ දිගට කෝටුවක් අරන් කිව්වා. මේකේ දිග වියතයි. හරි. එහෙනම් මේකේ භාගයක් කීයද? වියත් භාගයයි. කාලක් කීයද? වියත් කාලයි. කියන්න පුළුවන්. එහෙම නැත්තම් පුතේ මේකේ දිග වියතයි වියත. සමාන කොටස් 100කට කැපුවා. මේකකට නමක් දැම්මා මොකද්ද? මොකක් හරි එකක් දැම්මා. මේක කොටසක් ඇවිල්ලා 100න් එකයි. එතන අපිට මේක පාවිච්චි කරලා මිනුම් මනින්න පුළුවන්. සම්පූර්ණ ඒකේ දිග තිබ්බොත් වියතයි. දැන් මේක බලුවොත් වියත් 1යි 2යි 3යි 4යි 5යි 4න් 3යි. අන්න අපි පරිමාණයක් හදාගත්තා. හැබැයි මේවා මොන පරිමාණද? අභිමත. නිදිමත නෙමෙයි අභිමත. මේ මගේ වියතයි ළමයින්ගේ වියතයි වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ මිනිසුන්ට ඕන වුණා උෂ්ණත්වය මනින්න මොකද්ද? ක්‍රමයක් හදාගන්න. එයාලට නිතරම හම්බෙච්ච දේවල් දෙකක් තිබ්බා. දැන් මම කියන්නේ උඩ ලක්ෂකුයි යට ලක්ෂකුයි තියෙන්න ඕනි කියලා. වෙනස් වෙන්නේ නැති. අපි ඒවට කියනවා අචල ලක්ෂ කියලා. මිනිස්සු දැක්කා එක්තරා උෂ්ණත්වයකදී වතුර මොන බවටපත් වෙනවද? අයිස් බවටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ වතුර අයිස් බවටපත් වෙන උෂ්ණත්වය යාල ලකුණු කරා 0යි කියලා. සෙල්සියස් අංශක 0යි කියලා ලකුණු කරා. එයාලට ඕන වුණා තව ලක්ෂයක්. ඒ දැන් මේක සමාන කොටස් වලට කඩන්න නම් තව ලක්ෂයක් ඕනේනේ. එයාලා දැක්කා එක්තරා උෂ්ණත්වයකදී වතුර මොන බවටපත් වෙනවද? හිමාලය බවටපත් වෙනවා. ඒ උෂ්ණත්වය ගත්තා 100යි කියලා. අභිමතයි. හිතන දෙයක්.
තව කාට හරි වුණා වතුර වෙනුවට මොනවද? මධ්‍යසාර පාවිච්චි කරත හැකියි. තව කෙනෙකුට ඕන නම් භූමිතෙල් පාවිච්චි කරත හැකියි. තව කෙනෙකුට පෙට්‍රල් පාවිච්චි කරත හැකියි. අභිමතයි. හැබැයි මුළු ලෝකෙම වතුර තියෙන නිසාත් හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන් නිසාත් වායුගෝලීය පීඩන එකක් යටතේ වතුර අයිස් වෙන උෂ්ණත්වය 0 කියලා ගත්තා. වතුර හිමාලය වෙන උෂ්ණත්වය 100 කියලා ගත්තා. මේ දෙක අතර සමාන කොටස් 100කට කඩාගෙන සෙල්සියස් අංශක 1 2 3 කියලා පරිමාණයක් හදාගත්තා. මේ පරිමාණයට නමක් දුන්නා සෙල්සියස් පරිමාණය කියලා. පැහැදිලි නේ? පොඩි දෙයක්. පැහැදිලිද? බිඳුවයි 100යි ලකුණු කරගත්තට පස්සේ සමාන කොටස් 100කට කඩලා සෙල්සියස් අංශක 1 2 3 4 කියලා පරිමාණයක් හදාගත්තා. හරි? එතකොට පුතේ මෙන්න මේ ලක්ෂ දෙක අපි හඳුන්වනවා අචල ලක්ෂ. ඒ දෙක නිසා තමයි අපි මෙහෙමයක් හදාගත්තේ. අචල ලක්ෂ. right? පැහැදිලිද? ඔයාලට ඕන නම් ගෙදර මිනුම් කරන්න පරිමාණයක් හදාගන්න පුළුවන්. තමන්ගේ කකුල තිබ්බා. මෙන්න මේ දුර අඩි 1යි කියලා ගත්තා. එහෙනම් ඒකෙන් මේක අඩි භාගයයි. අඩි කාලයි. අඩි 3 කාලයි. මොකක් හරි එකක්. බෙදලා හදාගත හැකියි. හැබැයි අපිට ඕන මොකද්ද? නිශ්චිත දුරක්. කකුලේ දිග, අතේ දිග නේ වියත වගේ. මේකේ මොකද්ද අචල ලක්ෂ දෙක? සෙල්සියස් අංශක 0යි සෙල්සියස් අංශක 100යි. right? හොඳයි. ලියා ගන්න. මෙම පරිමාණය වායුගෝලීය පීඩන එකක යටතේ වායුගෝලීය පීඩන එකක් යටතේ සංශුද්ධ අයිස් ද්‍රව බවට පත්වන උෂ්ණත්වය ශූන්‍ය ලෙසත් සේෂාංශික බිඳුව ලෙසත් එම පීඩනයේදීම ජලය හිමාලය බවට පත්වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ලෙසත් ගෙන සකසා ඇත. හොඳයි. පුතේ තරුවක් දාලා ලියා ගන්න. මෙම උෂ්ණත්ව දෙක වරන් ඇතුලේ අයිස් ජලය බවට පත්වීම සහ ජලය හිමාලය බවට පත්වීම වායුගෝලීය පීඩනය මත පමණක් රඳා පවතී. තවතරුවක් දාලා ගන්න. උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගැනීම සඳහා භාවිතා කරන වෙනස් නොවන උෂ්ණත්ව
වෙනස් නොවන උෂ්ණත්ව වෙනස් නොවන උෂ්ණත්ව අචල උෂ්ණත්ව අචල උෂ්ණත්ව sorry අචල ලක්ෂ්‍ය ලෙස හඳුන්වනවා. අචල ලක්ෂ්‍ය ලෙස හඳුන්වනවා. හොඳයි. ලියා ගන්න පුතේ ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. හොඳයි පුතේ. දැන් අරකම තමයි මෙතනත් වෙලා තියෙන්නේ. හරි? කොම් බඩ හරි පිස්සු වැඩක් වගේ නිකන්. හරි? මෙයාලා අචල ලක්ෂ්‍ය විදිහට තෝරගත්තෙත් අර ලක්ෂ්‍ය දෙකම තමයි. අයිස් වතුර වෙන උෂ්ණත්වය එකක් ගත්තා. වතුර හිමාලය වෙන උෂ්ණත්වය ගත්තා. සෙල්සියස් වලදී මොකද කරේ? මේක බිඳුව අරක 100 කියලා දුන්නා. මෙයාලා මෙන්න මේ උෂ්ණත්වය ෆැරන්හයිට් 32 කියලා සැලකුවා. හරි? හිමාලය වෙන උෂ්ණත්වය ෆැරන්හයිට් 212 කියලා සැලකුවා. සලකලා බලන්න 212න් 32 අඩු කරාම මේ දෙක අතර වෙනස එනවා පුතේ 180ක්. මේක බෙදුවා සමාන කොටස් 180කට. මෙන්න ෆැරන්හයිට් පරිමාණය. එතකොට අපි හිතමුකෝ මෙතන පෙන්නනවා ෆැරන්හයිට් 40යි කියලා. එහෙනම් මේ පරිමාණයට අනුව උෂ්ණත්වය කීයද? ෆැරන්හයිට් 40යි. අරකම තමයි. අරකේ මොකද කරේ? සෙල්සියස් වල මේක ගත්තා බිඳුව කියලා. මේක ගත්තා 100 කියලා. ඉතින් මේක බිඳුවයි මේක 100යි මේ දෙක අතර සමාන කොටස් 100කට බෙදුවා සෙල්සියස් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණයේදී අයිස් වතුර වෙන උෂ්ණත්වය 32 කියලා ගත්තා. වතුර හිමාලය වෙන උෂ්ණත්වය 212 කියලා ගත්තා. ඒ දෙක අතර කොටස් සමාන 180කට බෙදුවා ෆැරන්හයිට් පරිමාණය. ඔච්චරයි. පැහැදිලිද? ලියා ගන්න. මෙම පරිමාණයටද සංශුද්ධ අයිස් ද්‍රවවන උෂ්ණත්වය හා සංශුද්ධ අයිස් ද්‍රවවන උෂ්ණත්වය හා සංශුද්ධ අයිස් ද්‍රවවන උෂ්ණත්වය හා ජලය හිමාලය බවට පත්වෙන උෂ්ණත්වයම භාවිතා කර ඇත. ජලය හිමාලය බවට පත්වෙන උෂ්ණත්වයම භාවිතා කර ඇත. හොඳයි. එතකොට පුතේ ඔයාලා මේක ඇඳගන්න. එතකොට අර කතාව මෙතන තියෙනවා. මෙහිම ඇඳගෙන මෙතන දාගන්න 32 ෆැරන්හයිට්. මේක මොකද්ද? අයිස් ජලය වෙන උෂ්ණත්වය. ඊට පස්සේ 212 දාගත්තා. ජලය හිමාලය වෙන උෂ්ණත්වය. ඔක ලියාගන්න. හරි. අචල ලක්ෂ්‍ය දෙක අතර පරාසය අචල ලක්ෂ්‍ය දෙක අතර පරාසය සමාන කොටස්
180කට බෙදා ඇත. සමාන කොටස් 180කට බෙදා ඇත. හොඳයි. පුතේ ලස්සනම එක තමයි කෙල්වින් පරිමාණය. ලියා ගන්න මාතෘකාව කෙල්වින් පරිමාණය. ලියලා පොත වහ ගන්න. අපි දැන් ගොඩාක් වෙලා ලිව්වනේ. මම පොඩි කතා ටිකක් කියලා දෙන්නම්. කෙල්වින් පරිමාණය. කෙල්වින් පරිමාණය. හොඳයි. හොඳට අහගන්න. හරි. දැන් අර පරිමාණ දෙකම ගත්තෙම කොහොමද? අභිමත තැන් දෙකක් ගත්තනේ. අයිස් වතුර වෙන උෂ්ණත්වයයි වතුර හිමාලය වෙන උෂ්ණත්වයයි ගත්තා. අරගෙන එයාලා මේකට නමක් දුන්න බිඳුවයි කියලා. මේකට නමක් දුන්න සෙල්සියස් අංශක බිඳුවයි කියලා. මේක CI කියලා. තව එක්කෙනෙක්ව නෑ ඔයිට වඩා සීතල දේවල් තියෙනවා. මේක බිඳුව වෙන්න බෑ. මේක අපි 32 කියලා ගමු. බිඳුව මෙන්න මේ හරි වගේ තමයි තියෙන්නේ. ඒත් ඔක්කොම අභිමතයි. අභිමතයට දාගත්තේ ඒවා. විද්‍යාඥයින්ට ඕන වුණා මේ උෂ්ණත්වයේ ඇත්තම බිඳුව කොහෙද? නේ උදාහරණයක් විදිහට ඒක ඕනේ. හරි. විද්‍යාඥයින්ට ඕන ඇත්තටම බිඳුව කොහෙද තියෙන්නේ කියලා හොයන්න. හරි. ඉතින් විද්‍යාඥයෝ කරේ දැන් ඉස්සරම කාලේ පුතේ අඩු උෂ්ණත්වයට යන්න විදිහක් තිබ්බේ නෑනේ. නමුත් විද්‍යාව දියුණුවනවත් එක්කම විද්‍යාඥයින්ට පුළුවන් වුණා ඉතා අඩු උෂ්ණත්වවලට උෂ්ණත්වය අඩු කරන්න. ලියා ගන්න පුතේ කෙල්වින් පරිමාණය. හොඳයි. කෙල්වින් පරිමාණය. මම පොඩි වෙන කතාවක් කියන්නම්. මේක ඒ තරම්ම අදාළ නැහැ. නමුත් බලා ගන්න. මම කියන්නේ ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා කියලා උෂ්ණත්වයත් එක්ක. ඉතින් විද්‍යාඥයෝ කරේ යම් කිසි ද්‍රව්‍යයක් අරගෙන මේක උෂ්ණත්වය. පරිමාව. හරි. ඔන්න සෙල්සියස් අංශක බිඳුව මම මේ හරිය අඳින්නම්. සෙල්සියස් අංශක 100 වගේ තියෙනවා. හරි. හොඳයි. මෙහෙම සීතල කරගෙන ආවොත් එහෙ විද්‍යාඥයෝ දැක්කා එක තැනක් තියෙනවා ලෝකේ තියෙන ඕනම වස්තුවක් මෙන්න මේ උෂ්ණත්වයට රත් සීතල කරොත් එහෙම ඒක අතුරුදහන් වෙනවා කියලා හිතුවා. ඇත්තටම මේ දේ වෙනවා. හරි. අවාසනාවකට අපිට මේ උෂ්ණත්වයට ළඟා වෙන්න බෑ. කියන්නේ දැන් රත් කරනකොට ප්‍රසාරණය වෙනවා නම් සීතල කරනකොට මොකද වෙන්න ඕන? ප්‍රසාරණය අඩු වෙන්න ඕන, ලඟ වෙන්න ඕන. දැන් මෙහෙම ලං වෙලා විද්‍යාඥයෝ දැක්කා එක්තරා උෂ්ණත්වයක් තියෙනවා. මෙන්න මේ උෂ්ණත්වයේදී මේ වස්තුව පොඩි වෙලා එකපාරට මොකද වෙන්නේ? අතුරුදහන් වෙනවා කියලා. ඒක තාමත් විද්‍යාඥයින්ට තියෙන ප්‍රශ්නයක්. මේ උෂ්ණත්වයට ළඟා වෙන්න බැරුව තමයි ඉන්නේ. හරි? ඒක එක විදිහක්. හරි? එතකොට පස්සේ කාලෙක හොයා ගන්නවා මේ උෂ්ණත්වයේ අගය ඍණ 273.15 සෙල්සියස් අංශක කියලා. පැහැදිලිද? ඍණ 273යි. මීට වඩා වස්තුව සීතල කරන්න බෑ. ඇයි වස්තු නැති වෙනවනේ. දැන් අපි તો යකඩ කෑල්ලක් අරන් 100ට රත් කරා. සීතල කරගෙන ඇවිල්ලා සෙල්සියස් අංශක බිඳුවයි. සීතලයි. තව සීතල කරලා මේ උෂ්ණත්වයට ආවහම යකඩ කෑල්ල අතුරුදහන් වෙනවා. පුතේ එතනින් එහාට සීතල කරන්න යකඩ කෑල්ලක් නැහැ. පැහැදිලිද? ඒ නිසා මේක තමා පුතේ নিরপেක්ෂ ශූන්‍ය නැත්තම් ඇත්තටම බිඳුව කියලා විද්‍යාඥයින්ට තේරුම් ගියා. ඒ හින්දා ඒක අපි බිඳුවයි කියලා සලකමු කියලා මේක බිඳුවයි කෙල්වින් කියලා ලිව්වා. එහෙනම්
බිඳුවයි කෙල්වින් කියලා කියන්නේ සෙල්සියස් අංශක -273.1.5ට. පැහැදිලිද? මම තව පාරක් කියලා දෙන්නම්. හොඳයි. තව පාරක් කියලා දෙන්නම්. මම දැන් වෙන විදිහකට කියලා දෙන්නම්. මේක තේරුම් නැත්නම් අමතක කරලා දාන්න. හරි? හොඳයි. පුතේ අපි සෙල්සියස් අංශක බිඳුව කියලා ගත්තේ මොකද්ද? අයිස් මොනවා වෙන උෂ්ණත්වයේද? අයිස් වතුර වෙන උෂ්ණත්වය තමයි බිඳුව කියලා ගත්තේ. හැබැයි විද්‍යාඥයෝ දැක්කා මීටත් වඩා අඩු උෂ්ණත්ව තියෙනවා. උෂ්ණත්වය කියලා කියන්නේ මම කිව්වා මධ්‍යන්න චාලක ශක්තිය මත රඳා පවතින දෙයක්. පැහැදිලිද? එතකොට යම් කිසි වස්තුවක යම් කිසි චාලක ශක්තියක් තියෙනවා සෙල්සියස් අංශක බිඳුවයි. චාලක ශක්තිය වැඩි. සෙල්සියස් අංශක අපි තුමු 80යි. චාලක ශක්තිය ගොඩාක් වැඩි. සෙල්සියස් අංශක 100යි. තව සීතල කරමු. ඍණ 100යි. චාලක ශක්තිය හරිය අඩුයි. අන්න විද්‍යාඥයෝ දැක්කා මේක ඍණ 273ට අරන් ආවොත් මෙන්න මේ වස්තුන්ගේ තියෙන චාලක ශක්තිය බිඳුවක් වෙනවා කියලා දැක්කා. එහෙනම් යාලා දැනගත්තා චාලක ශක්තිය බිඳුවයි කියලා කියන්නේ උෂ්ණත්වයක් නැහැ. එතනින් එහාට තව දුරටත් සීතල කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ සුවිශේෂී තැන ගත්තා නිරපේක්ෂ ශූන්‍ය ඇත්තම බිඳුව කියලා. ඒකට අලුත් අගයක් දුන්නා කෙල්වින් කියලා. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් 0 කෙල්වින් කියලා කියන්නේ මොකද්ද? ඍණ 273යි 1.5යි සෙල්සියස් අංශක. පැහැදිලිනේ? හොඳයි. පුතේ එහෙනම් මෙන්න මේක පොඩ්ඩ ඇඳ ගන්න. මෙන්න මේ විදිහට ඇඳලා බිඳුවයි සෙල්සියස් මෙන්න 100 මෙන්න මේ හරිය තියෙනවා ඍණ 273.1.5යි සෙල්සියස්. මෙන්න මේක අපි හඳුන්වනවා නිරපේක්ෂ ශූන්‍ය. මේ අවස්ථාවේදී චාලක ශක්තිය බිඳුවයි. මේකට අපි අලුතෙන් අගයක් දෙනවා බිඳුවයි කෙල්වින්. බිඳුවයි කෙල්වින්. හැඳ ගන්න බලන්න ඕක. ලියාගන්න ඉහත පරිමාණ දෙකම ඒවා සකස් කළ අයගේ අභිමතය පරිදි ඒවා සකස් කළ අයගේ අභිමතය පරිදි ඒවා සකස් කළ අයගේ අභිමතය පරිදි සකසා ඇත. ඒවා සකස් කළ අයගේ අභිමතය පරිදි සකසා ඇත. නමුත් යම් කිසි වස්තුවකට තිබිය හැකි අවම උෂ්ණත්වයක් පවතින බව
තිබිය හැකි අවම උෂ්ණත්වයක් පවතින බව කෙල්වින් සාමිවරයා පෙන්වා දෙන ලදී. කෙල්වින් සාමිවරයා පෙන්වා දෙන ලදී. මෙම උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය ලෙස හඳුන්වයි. මෙම උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය ලෙස හඳුන්වයි. තොරද ලියන්න පුතේ. තවරක් දාලා ලියා ගන්න. කෙල්වින් එකක උෂ්ණත්ව පරාසයක්. කෙල්වින් එකක උෂ්ණත්ව පරාසයක් සෙල්සියස් අංශක එකක උෂ්ණත්ව පරාසයට සමාන වේ. සෙල්සියස් අංශක එකක උෂ්ණත්ව පරාසයට සමාන වේ. තවරක් දාලා ලියන්න. උෂ්ණත්වය මයින SI ඒකකය කෙල්වින් වේ. SI ඒකකය කෙල්වින් වේ. හොඳයි. අපි එහෙනම් දැන් බලමු සෙල්සියස් සහ කෙල්වින් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. හරි ලේසි පුතේ. එතකොට මෙතන වෙලා තියෙන්නේ අර පටන් ගත්ත තැන පිටිපස්සට ගියප එක විතරයි. හරි? හොඳයි. ලියා ගන්න සෙල්සියස් සහ කෙල්වින් අතර සෙල්සියස් සහ කෙල්වින් සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධය සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධය සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධය ලියගන්න. සෙල්සියස් කෙල්වින් කිරීම සඳහා සෙල්සියස් කෙල්වින් කිරීම සඳහා දෙසිය 73ක් එකතු කළ යුතුය. 273ක් එකතු කළ යුතුය. කෙල්වින් සෙල්සියස් කිරීම සඳහා 273ක් අඩු කළ යුතුය. දෙසිය 73ක් අඩු කළ යුතුය. හොඳයි. අපි උදාහරණ කීපයක් බලමු. හරිම ලේසියි මේක. විශේෂ දෙයක් ඇත්තෙම නැහැ. හොඳයි. උදාහරණයක්. උදාහරණ 1. සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100 පුතේ කෙල්වින් වලින් ලියන්න ඕන නම් පේනව නේද බෝඩ් එක? සෙල්සියස් අංශක 100 කෙල්වින් වලින් ලියන්න ඕන නම් අපි කරන්නේ 100ට 273ක් එකතු කරනවා. මෙන්න කෙල්වින් අගේ කීයද? 373යි කෙල්වින්. සෙල්සියස් අංශක 27 කොහොමද කෙල්වින් කරන්නේ? 27ට එකතු කරන්න ඕන 273යි 300යි. ලේසි නේද? හොඳයි. දැන් එහෙනම් පුතේ මේ තුන ටක් ගාලා කරන්න බලන්න. සෙල්සියස් අංශක 0
සෙල්සියස් අංශක -20 සෙල්සියස් අංශක 50 වීඩියෝ එක නැවැත්තුවා කරා. හරි. එහෙනම් සෙල්සියස් අංශක බිඳුවට 273ක් එකතු කරාම 273යි කෙල්වින්. ඍණ 20ට 273ක් එකතු කරන්න ඕන. ධනයි ඍණ එකතු කරනකොට ධනයකින් ඍණ එක අඩු කරා කීයද උත්තරේ එන්නේ 253යි කෙල්වින්. 50 ධන 273යි කෙල්වින් මේ කියලා කියන්නේ 323යි කෙල්වින්. එහෙනම් මේ මොකද්ද කරේ අපි? සෙල්සියස් කෙල්වින් කරා. හොඳයි. අපි දැන් බලමු කොහොමද කෙල්වින් සෙල්සියස් කරන්නේ කියලා. තාම අතින් මහන්න අමාරුයි අත රිදෙනවා තද කරනකොට. දැන් අපි බලමු කොහොමද කෙල්වින් සෙල්සියස් කරන්නේ කියලා. කෙල්වින් සෙල්සියස් කිරීම අංක 1 සෙල්සියස් අංශක 300 කෙල්වින් 300 කොහොමද කරන්නේ පුතේ? 300ෙන් අඩු කරනවා 273 කීයද? 27යි සෙල්සියස්. කෙල්වින් 200ෙන් අඩු කරනවා 273 කීයද උත්තරේ එන්නේ? ඍණ 200ෙන් 273 අඩු කරාම ඍණ 73යි සෙල්සියස්. තුන්වෙනි එක වීඩියෝ එක නවත්තලා තනියම කරන්න. කෙල්වින් බිඳුව කෙල්වින් 150 කෙල්වින් 500 වීඩියෝ නවත්තලා කරන්න බලන්න පුතේ. මම ලියන්නම් වීඩියෝ නවත්තලා කරලා ඉවරලා හරිද කියලා බලන්න. බිඳුවෙන් අඩු කරනවා 273 ඍණ 273යි. 150න් අඩු කරනවා 273. මේ 150න් 273ක් අඩු කරනවා මොකද කරන්නේ? 273න් 150ක් අඩු කරා 123යි ලොකු එක්කෙනාගේ අගය දැම්මා. මේ පොඩි එකකින් ලොකු එකක් අඩු කරන්න ඕන නම් මොකද කරන්නේ? මෙයාගෙන් මෙයා අඩු කරලා වැඩි එක්කිනාගේ අගය දානවා. දැන් ඉතින් 11 වසරේ ළමයිනේ ඕක කියලා දෙන්න ඕනේ නැහැ. 500න් 273. 10න් 3ක් 7යි 9න් 7ක් 2යි 4න් 2ක් 277යි කෙල්ලේ. හොඳයි. එතකොට ඔයාලට ටියුට් එකේ 10 වෙනි පිටුවට එනකන් සම්පූර්ණ කරන්න පුළුවන්. හරි? 10 වෙනි පිටුවට එනකන් කරන්න. කරලා තියන්න අපි සාකච්ඡා කරමු Zoom පන්තියේදී. හරි? හොඳයි. ලියාගෙන ඉවරද?
හොඳයි. හොඳයි ළමයි එහෙනම් අලුත් ලොකු මාතෘකාවක් ලියා ගන්න. අපි මෙච්චරලා කතා කරේ උෂ්ණත්වයේ මයින විදිහ, එතකොට උෂ්ණත්වයේ මයින ඒකක වගේ දේවල්. ලියා ගන්න අලුත් මාතෘකාවක්. තාපය. 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 හොඳයි. හොඳට අහගන්න පුතේ, ලියා ගන්න නෑ ටිකක් වෙලා යනකම්. ඉන්න හොඳට අහගන්න. මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයාලට පස්සේ ආයෙ හිමීටමෙන් අහන්න. හරි? හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ පුතේ තාපය ගැන. අපි දැන් උෂ්ණත්වය ගැන කතා කරා. උෂ්ණත්වයමයින ඒකක කතා කරා. ඒකක අතර තියෙන සම්බන්ධය කතා කරා. අපි දැන් කතා කරමු තාපය ගැන. හොඳයි. මොකද්ද තාපය කියලා කියන්නේ? අපි පාඩම පටන් ගත්තේ තාපය කියලානේ. හරි? හොඳයි. අපි උදාහරණයකට බීකර් දෙකකට ලියා ගන්න ඕනේ. සමාන බීකර් දෙකකට සමාන ප්‍රමාණ වලින් ජලය ගමු. සමාන බීකර් දෙකකට සමාන ප්‍රමාණ වලින් ජලය ගමු. හරි? ඊට පස්සේ මේක යටිනුත් බන්සන් 1000ක් තියලා මේක යටිනුත් බන්සන් 1000ක් තියලා හරි? දැන් මම අහන්නපා මේක සර් අහසෙද තියෙන්නේ කියලා. අහසේ නෙමෙයි තියෙන්නේ. අපි මේක පොඩි මේක උඩ තියමුකෝ. හරි? හොඳයි. මේ බන්සන් 1000ක විතරක් පත්තු කරනවා. පැහැදිලිද? එක බන්සන් 1000ක් විතරක් දල්වනවා. හරි? අඳ ගන්න එපා. මේ දෙකටම අපි දානවා උෂ්ණත්ව මාන. හරි? එතකොට සමාන බඳුන්, සමාන ජලය, එකම ප්‍රමාණයේ උෂ්ණත්ව මාන සියල්ල සමානයි. මේක දල්වා නැත. මේක දල්වා නැත. මේක දල්වා ඇත. හොඳයි. දැන් මොකද්ද පුතේ අපිට බලා ගන්න පුළුවන්? මේකේ උෂ්ණත්වය තිබ්බ තැනමයි මේකේ උෂ්ණත්වය ටික වැඩි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය තිබ්බ තැනමයි. සෙල්සියස් 30 තිබ්බේ වෙනසක් නැහැ. එහෙම්මමයි. මෙයාගේ 31, 32, 35, 50 ඔන්න ටික වැඩි වෙනවා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? හරි? මෙන්න මේ දැල්ලේ ඉඳලා යම් කිසි දෙයක් මේ ජලයට ගිහිල්ලා තියෙනවා. මේ දැල්ලේ තිබ්බ යම් කිසි දෙයක්. දැන් මේ ඇටෝම් දෙකේම මේකේ නැති මේකේ තියෙන එකම දේ දැල්ල. මේ දැල්ලේ තිබ්බ යම් කිසි දෙයක් මේ ජලයට ගිහින් තියෙනවා. ඒ නිසා ජලයේ මොකක්ද වැඩි උනේ? ජලයේ උෂ්ණත්වය වැඩි වුණා. පැහැදිලිද? එතකොට යම් කිසි වස්තු දෙකක් අතර තියෙන උෂ්ණත්ව වෙනස නිසා එක වස්තුවක ඉඳලා අනිත් වස්තුවට ගලාගෙන යන ශක්තියට අපි භෞතික විද්‍යාවේදී නමක් දෙනවා පුතේ තාපය කියලා. එහෙනම් මෙන්න මේ ගලාගෙන යන ශක්තිය අපි හඳුන්වනවා තාපය කියලා. එහෙනම් මේ බන්සන් 1000ක ඉඳලා බන්සන් දැල්ලෙන් ජලයට ගිය ශක්තිය මොකද්ද? තාපය. හරි? මේ විදිහට තාපය ගමන් කරන එකට අපි හඳුන්වනවා තාප සංක්‍රමණය කියලා. මේ විදිහට තාපය ගමන් කරන එකට අපි හඳුන්වනවා තාප සංක්‍රමණය කියලා. එහෙනම් පුතේ තාපය කියලා කියන්නේ තවත් එක්තරා මොකද්ද? ශක්ති ප්‍රභේදයක්. මේ ශක්තියත් එක තැනක ඉඳලා තව තැනකට ගලාගෙන යනවා.
පැහැදිලිද? අර වතුර උඩ තැනක ඉඳලා පල්ලෙහා තැනකට ගලාගෙන යනවා වගේ තාපය වැඩි තැනක ඉඳලා තාපය අඩු තැනකට ගලාගෙන යනවා. එහෙනම් අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ මෙන්න මේ තාපය ගැන. පැහැදිලි නේද? හරි? හොඳයි. රූප සටහන ඇඳ ගන්න ඕනේ නැහැ. ලියා ගන්න. ලියා ගන්න. වස්තු දෙකක් අතර ඇති උෂ්ණත්ව වෙනස හේතුවෙන් වස්තු දෙකක් අතර ඇති උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනිත් වස්තුවට ගලා යන ශක්තිය තාපය ලෙස හඳුන්වයි. ගලා යන ශක්තිය යටින් ඉරක් ගහලා ලියා ගන්න පුතේ. තාපය ලෙස හඳුන්වයි. තාපය ලෙස හඳුන්වයි. මෙලෙස වස්තුවක සිට තවත් වස්තුවකට තාපය ගලා යාම තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. හොඳයි. තාප සංක්‍රමණය ලෙස හඳුන්වනවා. හොඳයි ළමයි. එතකොට තාපය ගමන් කරන්නේ කොයි විදිහටද? අපි ඒකත් චුට්ටක් බලමු. ඒකත් අඳගන්න ඕනේ නැහැ. ඒ තරම්ම වැදගත් නැහැ. පොඩි ක්‍රියාකාරකමක් මම කියලා දෙන්නම්. හරි? තාපය ගමන් කරන්නේ කොහොමද? අපි බලමු උදාහරණයක්. හොඳයි. අපි ජල බීකරයක් ගන්නවා. ජල බීකරයක් අරගෙන මේකට දානවා වතුර. ජලයෙන් පුරවනවා. විද්‍යාගාරයේ තියෙන මෙන්න එහෙම නිකන් යකඩ කූරක්. අපි මේක හඳුන්වනවා මන්තය කියලා. ඇයි මේක අපිට නිකන් කලත්තන්න පුළුවන්. ඒතකොට අර ටක් ගාලා තාපය හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් මේකේ දිය වෙලා යනවා. දිය වෙනවා නෙමෙයි. මේ හැමතැනටම ඒකාකාරව පැතිරිලා යනවා. හරි? අපි මේකට දානවා උෂ්ණත්ව මානයක. සෙල්සියස් එක 25 විතර තමයි තියෙන උෂ්ණත්වය. පැහැදිලිද? හොඳයි. දැන් මම යකඩ කුට්ටියක් ගන්න. පොඩි යකඩ කෑල්ලක් අරගෙන මේ යකඩ කෑල්ල බන්සන් 1000ක් යටින් තියලා හොඳට රත් කරනවා. බන්සන් 1000ක් ගාව තියලා හොඳට රත් කරනවා. බන්සන් 1000කින් තියලා හොඳට රත් කරනවා. රත් වුණාට පස්සේ අපිට ඕන නම් අපි ගාව හොඳ උෂ්ණත්ව මානයක් තියෙනවා නම් උෂ්ණත්වය මැනගන්නත් පුළුවන්. අපි හිතමු උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක උදාහරණයකට අපි ගමු 80යි කියලා. 80යි. 80ක් වෙනකම් හොඳට රත් කරගන්නවා. රත් කරගෙන ඉවර වෙලා මේක අතින් අල්ලන්නේ නැතුව අර දහි අඬුවක් හරි මොකක් හරි එකක් පාවිච්චි කරලා මේ වතුර එකට දානවා. දාලා අර රත් වෙච්ච එක මේ වතුර එකට දාලා රත් වෙච්ච යකඩ කුට්ටිය වතුර එකට දාලා හොඳට මන්තයෙන් කලත්තනවා. හොඳට කලත්තනවා. මෙහෙම කලත්තනකොට ඔයාලට පේනවා
ඔය උෂ්ණත්වය වැඩි වෙනවා. මේ තිබ්බ උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙහෙම උෂ්ණත්වය වැඩි වෙලා කීයට වැඩි වෙයිද? කීයට වැඩි වෙයිද? 80ට නෑ. සාමාන්‍ය නිකන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 55කට විතර රත් වෙලා ඊට පස්සේ නිකන් කොච්චර නිකන් කැලැත්තුවත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ වගේ. දැන් මුලින් දාපු ගමන් 25 26 27 වේගෙන් වැඩි වුණා. ඊට පස්සේ නිකන් 40 වෙන්නට පස්සේ 42 44 45 50 51 52 අන්න ඒ වගේ මීට හරි වේගෙන් වැඩි වෙලා උෂ්ණත්වය ඔන්න මීට ගිහිල්ලා 55න් එහාට නිකන් යන්නෙම නෑ වගේ. දැන් ඔයාලා මේ උෂ්ණත්ව මානය අරන් මේ වීදුරු බඳුනේ තියලා බැලුවොත් බඳුනත් රත් වෙලා 55ට විතර. යකඩ කුට්ටිය එළියට අරගෙන උෂ්ණත්වය බැලුවොත් ඒකත් නිකන් 55යි 56යි වගේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් පුතේ මෙන්න මේ අවස්ථාවේ 80 තිබ්බ එක්කෙනාගේ තාපය ගලාගෙන ගිහිල්ලා 80 තිබ්බ එක්කෙනාගේ උෂ්ණත්වය මොන වෙලාද? අඩු වෙලා. 80 තිබ්බේ. වතුර හිටියේ 30. එයාගේ වැඩි වෙලා ඔක්කොම එක සමතුලිතතාව උෂ්ණත්වයකට ඇවිල්ලා. අපි මෙන්න මේ විදිහට සමතුලිත වුණාම කියන මේක තාපජ සමතුලිතතාව. තාපජ සමතුලිතතාව. තාපජ සමතුලිතතාවට ඇවිල්ලා. පැහැදිලි නේ? එහෙනම් පුතේ ඔයාලට දැන් හොඳට තේරෙන්න ඕන තාපය හැම වෙලේම ගමන් කරන්නේ උෂ්ණත්වය වැඩි එකේ ඉඳලා උෂ්ණත්වය අඩු එකට. දැන් බලන්න වතුර 25ට රත් වෙලා තිබ්බා කියලා යකඩ කුට්ටිය දැම්මහම වතුරට යකඩ කුට්ටියේ උෂ්ණත්වය වැඩි වුණේ නැහැ 85 90 වෙලා ජලයේ උෂ්ණත්වය අඩු වුණේ නැහැ. 80 තිබ්බ එක අඩු වුණා 25 තිබ්බ එක වැඩි වුණා. පැහැදිලිද? උෂ්ණත්වය අඩු වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වයේ වැඩි උෂ්ණත්වය අඩු වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙහෙම වෙලා ඔක්කොලාම එකම උෂ්ණත්වයකට එනවා. එතකොට තාපය කොහෙටවත් ගලන්නේ නැහැ. මේ අවස්ථාව අපි හඳුන්වනවා තාපජ සමතුලිතතාව කියලා. හරි? හරි පුතේ රූප සරණ ඇඳ ගන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම ලියා ගන්න. තාපය ගමන් කිරීම කියලා මාතෘකාවක් දාලා ලියා ගන්න. රත් වූ යකඩ කැබැල්ලක් සිසිල් ජලයට දැමූ විට රත් වූ යකඩ කැබැල්ලක් සිසිල් ජලයට දැමූ විට යකඩ කැබැල්ලේ උෂ්ණත්වය පහළයයි. යකඩ කැබැල්ලේ උෂ්ණත්වය පහළයයි. ජලයේ උෂ්ණත්වය ඉහළයයි. ජලයේ උෂ්ණත්වය ඉහළයයි. එනම් යකඩ කැබැල්ලේ සිට තාපය ජලයට ගමන් කර ඇත. යකඩ කැබැල්ලේ සිට තාපය ජලයට ගමන් කර ඇත. වෙනම ලියා ගන්න. ටික වේලාවකට පසු යකඩ කැබැල්ලේත්
ජලයේත් යකඩ කැබැල්ලේත් ජලයේත් උෂ්ණත්වය සමාන බව පෙනී යනු ඇත. උෂ්ණත්වය සමාන බව පෙනී යනු ඇත. උෂ්ණත්වය සමාන බව පෙනී යනු ඇත. මෙම අවස්ථාව තාපජ සමතුලිතතාව මෙම අවස්ථාව තාපජ සමතුලිතතාව ලෙස හඳුන්වයි. තාපජ සමතුලිතතාව ලෙස හඳුන්වයි. හොඳයි. පුතේ තාපය කියන්නේ මම කිව්ව ශක්තියක්. ඒ හින්දා තාපය මැනීමට ජූල් තාපය මැනීමට ජූල් භාවිතා කරයි. ඊට අමතරව කැලරි. ඊට අමතරව කැලරිද යන ඒකකයද භාවිතා කරයි. යන ඒකකයද භාවිතා කරයි. හොඳයි පුතේ. එතකොට තව චුට්ටක් දෙයක් උගන්වන්න ඉවරලා මම නෝට් එක දෙන්න නැතුව නවත්තනවා. ඊට මේ කොටස මම බ්‍රහස්පතින්දා උදේ 6:00ට උගන්වන්න පටන් ගන්නවා. හරි? මේ පාඩමේ වැදගත්ම ටික තාපධාරිතාව. තාපධාරිතාව කියන්නේ මොකක්ද කියන එක මම චුට්ටක් කියලා දෙන්නම්. මම ලබන සතියේ ඉතිරි ටික පැහැදිලි කරන්න. හරි? මම ඔයාලට අර ආමාශය අඳිනකොට මතකද මෙන්න මෙහෙම ඇඳා. මෙන්න කෙනෙක්ගේ ආමාශය. ඔන්න කෙනෙක්ගේ ආමාශය. නේ? මෙන්න කෙනෙක්ගේ ආමාශය. අපි හිතමු A කියන පුද්ගලයාගේ ආමාශය. A කියන පුද්ගලයාගේ ආමාශය. තව කෙනෙක් ඉන්නවා B කියලා එක්කෙනෙක්. මෙන්න මෙයාගේ ආමාශය B කියන පුද්ගලයාගේ. දැන් A කනවා පාන් පෙත්තක්. A කියන එක්කෙනා පාන් පෙත්ත කෑවහම නේද? හොඳට ආමාශයේ බිත්ති ඇදිලා මොන වෙනවද? එයාට මොලේට සිග්නල් එකක් යනවා බඩ නම් පිරුණා අම්මා කියලා යවනවා. ඇයි ඒ? කොහොමද සිග්නල් එක යන්නේ? ආමාශයේ බිත්ති ඇදුනහම තමයි සිග්නල් එක යන්නේ බඩ පිරিলা කියලා. B කනවා ඒ පාන් පෙත්තම. යයිද සිග්නල් එක? නේ? යයිද? මෙයාට මදිනේ පාන් කැල්ල නිකන් අර බෝක්කක් කැටින් පොල් එල්ලක් ගියා වගේ දැනෙන්නේවත් නැහැ. මෙයාට නේ දෙයියන්ගේ පිටින් දැන් මෙයා කනවා ඉන්දියාප්ප 10ක්. ඉන්දියාප්ප 10ක් කෑවා. ඉන්දියාප්ප 10ක් කනකොට බඩ ඇදෙනවා අම්බෝ කන්න බෑ බඩ පිරුණා. මෙයා ඉන්දියාප්ප 10ක් කෑවා. දැනෙන්නේවත් නැහැ. අනේ මෙන්න පුතේ දෙයියන්ගේ පිටින් ඉන්දියාප්ප 50යි. කොත්තු එකයි. තව පරාට දෙකකුත් කෑවහම තමයි එයාගේ බඩ ඇදෙන්නේ. නේ මූ එහෙම කෑවනම් මැරලා වැටෙනවා. එහෙනම් මේ දෙන්නගේ කැපැසිටි එක වෙනස්, ධාරිතාවය වෙනස්, බඩේ ධාරිතාව මොකද වෙලා තියෙන වෙනස්. නේ? සමහර ළමයින්ගේ ඔළුවත් එහෙම සමහර කට්ටියගේ පට්ට ධාරිතාවක් තියෙනවා. කොච්චර ඉගෙනුවා ටට්ටක් ගාලා ඔළුවට යනවා. ටික කට්ටියක්ගේ ටිකක් වෙලා ඔළුවට යනකොට උගන්නන යන්නේ නැහැ ඔළුවට. එතනින් එහාට වැඩක් නැහැ. ඔය වැලි පොරොන් ලොරිත් එහෙමනේ. සමහර ලොරියේ තට්ටුව පොඩි, වැලි පොඩ්ඩයි දාන්න පුළුවන්. සමහර වාහනවල ලොරි තට්ටුව ලොකුයි. හුත්තර වැලි පුරවන්න පුළුවන්. ධාරිතාවය වැඩි. හරි? ඔන්න ඔය වගේ එකක් තමයි පුතේ තාප ධාරිතාව කියලා අපි ඉගෙන ගන්න යන්නේ. තාප ධාරිතාව. තාප ධාරිතාව. හොඳයි. බලන්න.
තාප ධාරිතාව. දැන් අපි ගන්නවා පොල් තෙල්. මේකේ තියෙන පොල් තෙල්. සමාන පරිමා ගන්නවා. මේකට ගන්නවා භූමි තෙල් හරි මොනවා හරි. මේකට ගන්නවා ජලය. මේකට ගන්නවා රසදිය. ද්‍රව්‍ය කීපයක්. මේකේ තියෙන මොනවද? පොල් තෙල්. මේකට ගන්නවා එන්ජින් ඔයිල්. ලිහිසි තෙල් කියන්නේ එන්ජින් ඔයිල්. මේක ගන්නවා ජලය. ගන්නවා රසදිය. පැහැදිලිද? ඊට පස්සේ හොඳට බලා ගන්න. හරි. මේ හැම එකකටම සෙට් කරන උෂ්ණත්ව මානය. ඊට පස්සේ මේ හැම එකකටම දානවා මන්තයක්. හරි. ඊට පස්සේ ගමේ තියෙන කොත්තු හදන තැන තියෙන කොත්තු බාස්ට් කියලා කියනවා. මම මේ පොඩි පරීක්ෂණයක් කරනවා. මට කොත්තු තැටිය දෙන්න කියලා කොත්තු තැටිය ටිකක් රත් කරගන්නවා. හොඳට රත් කරගෙන මේ හතරම එක පාරටම හතර දෙනෙකුත් ඕන වැඩේට හතර දෙනෙකුත් අරගෙන මේ හතරම එක පාර කොත්තු තැටිය උඩ තියනවා. තියලා කියනවා ටක් ගාලා මේක හොඳට හොලවලා අපි හිතමු මේ හැම එකම උෂ්ණත්වය තියෙන සෙල්සියස් අංශක 27. 27 සෙල්සියස් අංශක 28 වෙච්ච ගමන් ගන්න. වෙලාවත් මැන ගන්න. ඔන්න තියෙනවා. වෙලාව බලනවා හොඳට කලත්තනවා. 27 28 වෙච්ච ගමන් ගන්න. අමාරුයිනේ ටිකක්. ඒ හින්දා 27 අපි ගන්න 37 කියලා. 37 වෙනකන් ඉන්න පොඩි ටිකක් ටිකක් වැඩි වෙලාවක්. හරි 37 වෙනකන්. සෙල්සියස් අංශක 10කින් ඉහළ යනකන් ගත වෙන කාලයම ඉන්න කියලා කියනවා. ඕන ටික වෙලාවක් යනකොට විනාඩි 3ක් විතර යනකොට පොල් තෙල්ලේ උෂ්ණත්වය හරි ආවා. විනාඩි 3යි. මෙයා එන්ජින් ඔයිල් විනාඩි 6ක් විතර ගියාම ඔන්න රත් වුණා. මම හරි උත්තර නෙමෙයි කියන්නේ. ජලයට නිකන් විනාඩි 10ක් විතර ගියා. මර්කරි එකට විනාඩි 2ක් විතර ගියා. පැහැදිලිද? එතකොට ඔයාලට පේනවද සෙල්සියස් අංශක 27 ඉඳලා සෙල්සියස් අංශක 37ට යන්න එක එක්කෙනාට ගියේ වෙනස් කාල. ඒ කියන්නේ මෙයා වැඩි කාලයක් තාපය ගත්තා උෂ්ණත්වය 27 ඉඳන් 37ට යන්න. මෙයා පොඩි කාලයක් තාපය ගන්නකොටම 27 ඉඳන් 37ට ගියා. වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පුතේ එක එක වස්තුන්ගේ තියෙනවා තාප ධාරිතාව. අපි තාපය සැපෙව්වහම සෙල්සියස් අංශකයකින් ඉහළ යන්න සෙල්සියස් අංශක 1කින් ඉහළ යන්න සැපය යුතු තාප ප්‍රමාණය වස්තුවෙන් වස්තුවට වෙනස්. අපි එහෙනම් කියනවා තාප ධාරිතාව වෙනස්. අර බඩ පිරෙන්න සමහර කට්ටිය එක ඉන්දියාප්පේ. සමහර කට්ටිය ඉන්දියාප්ප 10ක් කන්න ඕන. ඒ වගේ මෙයාට විනාඩි 10ක් ගියා උෂ්ණත්වය වැඩි කරගෙන. කියන්නේ මෙයාට විශාල තාපයක් උරා ගන්න පුළුවන් රස්නේ වැඩි කරගන්නේ නැතුව. මෙයාලා එහෙම නැහැ. පොඩි තාපයක් එන්නකොටම නේ සමහර කටියන ගොඩාක් හොඳට දුක දරා ගන්න බලන කොච්චර බැන්නත් ගැහුවත් නෑ හොඳට අහගෙන ඉන්න හොඳට දුක දරා ගන්න පුළුවන්. සමහර කටියට නිකන් ඉදි කට්ටෙන් යන්නත් අඬනවා. ඒ වගේ. එහෙනම් මෙන්න මේ වස්තුවක සෙල්සියස් අංශක 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය වෙනස්. අපි හින්දා මේක විශේෂ නමක් දෙනවා එක එක වස්තුන් වල තාප ධාරිතාවය කියලා. එතකොට ලබන සතියේ බ්‍රහස්පතින්දා උදේ 6:30ට අපි මේ විශිෂ්ට තාප ධාරිතාව ඉවර කරලා නිබන්ධනයක් සාකච්ඡා කරලා ඉවර කරමු. දැන් හැමෝම උදේ 6:00 වෙනකොට හරියටම ලොග් වෙන්න. හරිද? මේ පාර Zoom එකේ අර ප්‍රශ්න එන්නේ නැහැ විනාඩි 30ට. දැන් අපිට එක දිගට පැය දෙකක් උගන්වන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මම ඒක හදාගත්තා. පැහැදිලි නේ? හොඳයි ළමයි. එහෙනම් අද දවසේදී අපි ඉගෙන ගත්තේ උෂ්ණත්වය කියන්නේ මොකක්ද? නේද? එතකොට උෂ්ණත්වය මනින්නේ කොහොමද? උෂ්ණත්වය මනින ඒකක මොනවද තියෙන්නේ? කොහොමද 0යි 100යි ලකුණු කරේ? කෙල්වින් පරිමාණය කියන්නේ මොකක්ද? මේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තේ. එතකොට අපි ලබන සතියේ බ්‍රහස්පතින්දට ආපහු හම්බෙලා
මේක ඉදිරි ටික සාකච්ඡා කරමු. ඔයාලට මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා අහන්න. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.